right. අදාළ බලන්නේ එන්නේ නැහැ ඉදින් කරන පිළිවෙල. එන්නේ ඉදින් කරන පිළිවෙල. අපි දන්නවා ඉදින් කරන පිළිවෙල ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඉදින් කරන පිළිවෙලක ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්න හඳුනා ගැනීම මනින් සහ අනාවරණය. හඳුනා ගැනීම මනින් සහ අනාවරණය. අපි දැන් කතා කරන ඉදින් කරන පිළිවෙලට ප්‍රතිපාදන සම්භාය වක්‍රීය සහ සම්භාය වක්‍රම් කියන පිළිවෙලට මේ කොටස් තුන මේ ආකාරයෙන්ම අදාළ වෙනවා. මේ කොටස් තුන මේ ආකාරයෙන්ම අදාළ වෙනවා. තමයි අපට මේ ඉදින් කරන ප්‍රතිපේ තුලින් ප්‍රතිපාදන සම්භාය වක්‍රීය සහ අසම්භාය වක්‍ර මේ ඉදින් කරන තුලින් ප්‍රතිපාදන අසම්භාය වක්‍රීය සම්භාය මේ කියන ආරවම් කියලා මේකේ සංකල්ප තුන වෙන්කොට හඳුනා ගන්න. මේකේ සංකල්ප තුන එකිනෙකින් වෙන්කොට හඳුනා ගන්න. අපේ අදට දාන්න ඉදින් ප්‍රවිදේ උපකාරී වෙනවා. මේ සෑම ප්‍රතිපාදනයක් කියන්නේ මොකක්ද? සම්භාය වක්‍රීයක් කියන්නේ මොකක්ද? අසම්භාය වක්‍රයක් කියන්නේ මොකක්ද? කියලා එකිනෙකින් වෙන්කොට හඳුනා ගන්න. මේ ප්‍රවිදේ වැදගත් වෙනවා. ඒ වෙන්කොට හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වෙන්කොට හඳුනා ගැනීම අත්‍යවශ්‍ය හේතුව මේ එක් සංකල්ප වල ප්‍රතිපාදන වල සම්භාය වක්‍රීය වල අසම්භාය වක්‍රම් වල අපි දිනු කරන්නේ අපි සිදු කරන ඒ දිනු කරන ක්‍රියාවලිය එකිනෙකට වෙනස්. ප්‍රතිපාදන වලට දිනු කරන ආකාරයට නෙවෙයි අසම්භාය වක්‍රීය වල. අසම්භාය වක්‍රීය වලට දිනු එකවුන්ට් ට්‍රීට්මන්ට් එක නෙවෙයි සම්භාය වක්‍රම් වලට. ඒකට මේ තුන අපට වෙන්කොට හඳුනා ගන්න බැරි නොවති ප්‍රතිපාදන වලට අපි දිනුකරණය කරන ආකාරයට අසම්භාය වක්‍රීය වලට දිනුකරණය කරන්නේ අසම්භාය වක්‍රීය වලට දිනුකරණය කරන ආකාරයට අසම්භාය වක්‍රම් වලට දිනුකරණය කරන්නේ එහෙමදී අපට ඔය දිනුකරණය වර්ධනය සහ විභාග ලකුණු නැති වෙනවා. ඉතින් මේ දිනුකරණයේ
අරමුණ වෙන්නේ මෙන්න මේ සංකල්ප තුන වෙන වශයෙන් හඳුනා ගැනීමට යම් කිසි ආකාරයක මාර්ගෝපදේශනයක් සැපීම සහ එක්ක දිනු කරන සංකල්පයක් දිනුකරණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශනයක් සැපීම. ඉතින් අවලගෙනිට මේ ප්‍රතිපාදනය අසම්බාය වක්කීම් වලින් සහ අසම්බාය වක්කම් වලින් වෙන්කොට හඳුනා ගන්න බැරි නම් දැන් දෙන්නට අසම්බාය වක්කීමක් ප්‍රතිපාදනයක් සහ අසම්බාය වක්කම් වලින් වෙන්කොට හඳුනා ගන්න බැරි නම් අසම්බාය වක්කමක් ප්‍රතිපාදනයක් සහ අසම්බාය වක්කීම් වලින් වෙන්කොට හඳුනා ගන්න බැරි නම් එයාට දිනුකරණය අදාළ සංකල්පයෙන් වැඩිව දිනුකරණය කරගන්න බැරි වෙනවා. හොඳ මේ තුනට දිනුකරණය කරන ආකාරය ඉතින් වෙනස්. ඊළඟයි මේ තුනේ වෙනස එකිනෙකට වෙන්කොට හඳුනා ගන්න ආකාරය සම්බන්ධයෙන් බොහෝ පැහැදිලි අවබෝධයක් අපට තියෙනවා. දෙවෙනි කාරණාව තමයි මේ හැම සංකල්පයකටම පැහැදිලි නිර්වචන දෙනවා. ඒ නිර්වචන වල අඩංගු අත්‍යවශ්‍ය කරුණු තමන්ගේ මතකයේ තියෙනවා. මේ විකල්පයක් ඇත්තනම එහෙමෝ කියනවා. ඒ කරුණු තමන්ගේ මතකයේ තියෙනවා. එතකොට පටන් ගන්න කලින් කිව්වා මේ දිනුකර සංකල්පයේ ආරම්භය මොකද්ද? දිනුකර ප්‍රතිපලයේ ආරම්භය මොකද්ද? මේ සංකල්ප වල එකිනෙකට වෙන්කොට හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම තුලින් නිවැරදි දිනුකරන පිළිවෙත අදාළ සංකල්පයට යෙදවීම. ඒක තමයි ආරම්භය. හරි. දැන් අපි මේ සංකල්ප තුනමයි ඉන්නක අනිත් සංකල්ප. අපි මොනවද වෙන කරගන්න. මේ සංකල්ප තුන එකිනෙකට ආසන්න යන සංකල්ප. හරි අමාරුවේ වෙන් කරගන්න. ඉතින් අන්නේ එකවගේ ලක්ෂණ වෙන්කොට ගැනීම වෙන්කොට හඳුනා ගැනීම අපහසුතාවය නිසාම අපේ විභාග පරීක්ෂකයට බොහොම විභාග පරීක්ෂකයේ ලොකු උත්සාහයක් දරන බවනේ මේවා අපෙන් පටලවලා අහන්නේ. එයා දන්නවා මේ සංකල්ප තුන ඉතින් කිට්ටු කියන සංකල්ප නිසා ශිෂ්‍යයාට මේවා පටලගෙන ඉන්න ගියා වැඩි ළමයි. හරි. ඊළඟ ප්‍රතිපාදන කිව්වොත් මේක එස්ටිමේට් කරන්නේ. සම්භාව්‍ය continue one සම්භාව්‍ය වක්කම් terms together. බලමු අපි මොකද්ද? මේ පාඩම අහන්න ඉන්නකට වැඩි වුණා. පාඩම අහන්න ඉන්නකට වැඩි. නමුත් කල්පනා කරනවා. ප්‍රතිපාදනය ප්‍රතිපාදනයක් කියන එක මේ දිනුතුන්ගේ බොහොම සරලව පැහැදිලිව
निर्वचन गलती है ना सरल अवस्था पहली बार और ये सब प्रमाण है लिबर अंश කාලය සහ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වස්තුවක්. දැන් බලන්න ප්‍රතිපාදක නිර්වචනයේ කාලය සහ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වස්තුවක්. ඒ බලන්න මේකේ තියෙන වචනේ වක්කීමක් කියලා. මේකේ තියෙන වචනේ වක්කීමක් කියලා. ඒ කියන්නේ එකක් පැහැදිලි ප්‍රතිපාදන දැනටම එකක් පැහැදිලි කියන්නේ වක්කීමක් මත තියෙනවනේ. දැනටම වක්කීමක් ලෙස හඳුනාගෙන දැනටම වගකීමක් ලෙස හඳුනාගෙන අවශ්‍ය පැහැදිලි දැනටම වගකීමක් ලෙස හඳුනාගෙන නැත. වගකීමක් කියන්නේ තියෙනවා. කාලය සහ ප්‍රමාණය. අපි වර්තමානයේ මේක වගකීමක් කියලා හඳුනාගෙන තියෙනවා. හැබැයි ඒ වගකීම අපිට පියවන්න වෙන කාලය සහ ඒ වගකීමේ ප්‍රමාණය අපිට අවිනිශ්චිතයි. වගකීමේ ප්‍රමාණය සමග අවිනිශ්චිතයි. ඒක නිසා තමයි එස්ටිමේට් කරන්න ගන්නේ. ඒකයි ප්‍රතිපාදනය කරන්නේ. ඒකයි ප්‍රතිපාදනය කරන්නේ. right? ප්‍රතිපාදනයේ ශේෂ ලක්ෂණ තමයි වර්තමානයේදීත් ඒක වගකීමක් ලෙස හඳුනාගෙන තියෙනවා. මේ මොහොතේදී ඒක වගකීමක් ලෙස හඳුනාගෙන තියෙනවා. right? දැනටම වගකීමක් ලෙස හඳුනාගෙන ඇත. ඒ කොහොමද තමයි මේ වගකීමේ කාලය සහ ප්‍රමාණය. වගකීම ගියවන්න වෙන කාලය සහ වගකීම ප්‍රමාණය සම්බන්ධයෙන් අපිට තියෙන අනිශ්චිතතාවය. ඔන්න ප්‍රතිපාදක සම්බන්ධයෙන් එන නිර්වචනය. ඔන්න ප්‍රතිපාදක සම්බන්ධ නිර්වචනය. right? right. අපි කතා කරමු උදාහරණයක් කතා කරමු. ඒක ඉස්සලා නිර්වචන ටික හමාර කරන්නේ හරිද? ඊපස්සේ අසම්භාය වාක්‍ය අසම්භාය වාක්‍ය
වගේ සම්භාව්‍ය වර්ගීය සම්බන්ධයෙන් මේ ආකාරයෙන්ම නිර්වචනයක් තියෙනවා. right? සම්භාව්‍ය වර්ගීය සම්බන්ධයෙන් ප්‍රතිපාදන වගේම නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචනය තුළ සම්භාව්‍ය වර්ගීය නිර්වචනය කිරීමේ භාවිතා කළ යුතු අත්‍යවශ්‍ය කාරණා කීපයක්ම තියෙනවා. ඒ අත්‍යවශ්‍ය කාරණා තමන්ගේ මතකයේ තියෙන්න ඕන. right? යන්නේ මෙන්න නිර්වචනය. යම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ right? ජනිත වූ ආයතනයේ පාලනය සම්පූර්ණයෙන්ම තොරව අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත පමණ ඒවායේ පැවැත්ම තහවුරු විය හැකි බැඳීමක් ඔන්න ළමයි නිර්වචනය සම්භාව්‍ය වර්ගීමක් ඔය යාන දෙකම යාන්න සමහරවල් මේ නිර්වචන නමකට ආරාම දෙකක් තියෙනවා. එම බැඳීම පියවීමේදී
अनागत आर्थिक प्रतिलाभ जनने कलह की संपत्ति जनने संपत्ति व्यापारे वितत गलायामि भव्यताय नति हो बीमे वटनाकम विश्वास दायिलिस मैंने नहीं मैंने नहीं सा हंदुनागन्ना हंदुनानुगन हंदुनानुगन वर्तमान गति वर्तमान गति jangan lah kata kermo jangan
මම බලන්න දැන් මෙතන ප්‍රතිපාදනයක් අපි ලබනවා වර්තමානයේ එක ප්‍රතිපාදනයක් වර්තමානයේ වගකීමක් වශයෙන් හඳුනාගත්ත බේනවනේ මම ඉරක් ගහලා දෙනවා. ඒක ප්‍රතිපාදනයක් වර්තමානයේ වගකීමක් ලෙස හඳුනාගත්තා. මම ඉරක් ගහලා තියෙනවා. නමුත් ගන්න අසම්භාව්‍ය වගකීමක් එද්දී යම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම තොර බලන්න ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම තොර අසවන්න අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ සිදු නොවීම. ඔකනේ බලන්න ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන් තොරයි සහ ඒක වගකීමක් වීම හෝ නොවීම සිද්ධ වෙන්නේ අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදු වීම හෝ නොවීම මත. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ආයතනයේ පාලනයෙන් ආයතනයේ විශේෂපත්යෙන් සම්පූර්ණයෙන් එළිය තියෙන්නේ. ව්‍යාපාරයේ විශේෂපත්යෙන් ව්‍යාපාරයේ පාලනයෙන් සම්පූර්ණයෙන් එළිය තියෙන්නේ. ඒක වගකීමක් කියලා කියන්න බෑ ඇත්තටම. හේතුව ආයතනයේ පාලනයෙන් තොරයි ඒක වගකීමක් වීම හෝ සිදුවන්නේ අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත. right ඉතින් බලන්න දැන් මේ නිර්වචනයේ ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන් තොර අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත. right පමණක් ඒ වගේ ප්‍රාථමික තහවුරු වන බැඳීමක් අසම්භාව්‍ය වගකීමක්. එතකොට අනාත්‍යම් මෙන්න මේ මගේ ඊළඟ කාරණා තුන අනිවාර්යයෙන්ම ඔයාලයි මතක තියෙන්න. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වෙනවා ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන් තොර වෙනවා. අනාගත සිදුවීම් එකක් හෝ කීපයක් සිදුවීම හෝ නොවීම මත තමයි මේ කාරණාව වගකීමක් බවට පත් වෙන්නේ. ඒක නිසාම වර්තමානයේ අසම්භාව්‍ය වගකීම් ලෙස හඳුනාගන්නේ නැහැ. අසම්භාව්‍ය වගකීම් කියන වචන තිබ්බට වර්තමානයේ අසම්භාව්‍ය වගකීමක් විදියට මූල්‍ය ප්‍රකාශන තුල හඳුනා ගැනීමේ නැත. බලන්න එම බැදීම පියවීමේදී අනාගත ආර්ථික ලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට කලාගෙන යාමේ භෞතිකතාවයක් නැති බැඳීමේ වටිනාකම විශ්වාසදායී ලෙස නැණිය නොහැකි. ඔන්න ඔය විදිහේ කාරණා අනිවාර්යයෙන් මුල තියෙනවා. හරි අසම්භාව්‍ය වගකීමක් කොහොමද වචන කරලා දෙන්නේ? අසම්භාව්‍ය වගකීමක් කොහොමද වචන කරලා දෙන්නේ? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ජනිත වූ ආයතනයේ පාලනය සම්පූර්ණයෙන්ම තොර යම් අනාගත සිදුවීමක හෝ කිහිපයක සිදුවීම හෝ නොවීම මත. right කමනක් එමය බැඳීම තහවුරු වන දේවල් සම්භාව්‍ය වාක්‍ය. එතකොට මේ වාක්‍යයේ පියවීමේදී අනාගත ආර්ථික ලාභ ජනනය කරගෙන සම්පත් ව්‍යාපාරයේ ඉතල කලාගෙන යන්නේ භෞතිකතාවයක් නැති භෞතිකතාවයක් නැති බැඳීම වටිනාකම විශ්වාස බාහිරට මනින් නැති. මේක කිසිම වෙලාවක වර්තමානයේ බැඳීමක් ලෙස වර්තමානයේ වටිනාකමක් ලෙස හඳුනා නොගනී. වර්තමානයේ
වගකීමක් ලෙස මූල්‍ය ප්‍රකාශන තුල අනුමාන නොකර මූල්‍ය ප්‍රකාශන තුල වර්තමානයේ වගකීමක් සඳහන් වෙනවා. ප්‍රතිපාදනවලින් වශයෙන් මොකද්ද? වර්තමානයේ වගකීමක් සඳහන් ගන්න. අපිට එකම දේ තමයි කාලයයි ප්‍රමාණය. හරිද? අවිනිශ්චිතයි. තමයි ප්‍රතිපාදනය කරන කතා කරලා සම්භාව්‍ය වගකීම් ගැන කතා කරනවා. ඊළඟට right. बोर्ड में ना सचिन हम बोर्ड में ना सचिन हम बोर्ड में ना हाँ सर। right. संभाव्य वाक्य අවසාන කාරණාව අසම්භාව්‍ය වර්ග අතකලා ප්‍රතිපාදන අතකලා අසම්භාව්‍ය වර්ගයෙන් දැන් අසම්භාව්‍ය වර්ග right ඒ කොහොමද කියලා දෙන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ජනිත වන ව්‍යාපාරේ පාලනයෙන් තොර ව්‍යාපාරේ පාලනයෙන් තොර අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම සිදුවීම හෝ නොවීම නොවීම මත පැවැත්ම සහ උරු කරන
වත්කමකි තමයි ඔයාලට මතකද අපි අවස්ථා කීදී කතා කරා වත්කමක් දැන් වත්කමක් සම්බන්ධයෙන් මේ වචනේ වත්කම් සම්බන්ධයෙන් වචනේ කතා කරා ඒ කිව්වා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ඉතිරිලා තියෙන නේද ආයතනයේ පාලනය කළ හැකි අනාගත ආර්ථික ලාභ ව්‍යාපාරය තුළට ලබාගත හැකි ලබා දෙන දේවල් තමයි වත්කම් නීති. ඔයාලා වත්කම් කියලා කිව්වේ වත්කමක් කියලා කිව්ව මොකද්ද? මේ කියන ආපහු කියන්න අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති ව්‍යාපාර පාලනය කළ හැකි right අනාගත ආර්ථික ප්‍රතිලාභ ගණනය කළ හැකි අන්න වත්කමක් සම්බන්ධයෙන් කතා කරලා ඔන්න කාරණා තුන තියෙනවා වත්කමක් සම්බන්ධයෙන් කතා කරද්දී ඔන්න කාරණා තුන තියෙනවා වත්කමක් වත්කමක් සම්බන්ධයෙන් වත්කමක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් වත්කමක් කියන එක නිර්වචනය කරද්දී ඔන්න කාරණා තුන තියෙනවා වාහන තමයි අසම්භාව්‍ය වත්කමක මේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අපි කියන කාරණාව එහෙම තියෙනවා. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන කියන කාරණාව එහෙම තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ පාලනයෙන් තොර ඉස්සෙල්ලා ගමයි වත්කමක් ලෙස පිළිගන්නේ නැහැ එක ව්‍යාපාරයේ පාලනයෙන් තොරයි නෝ. right? අනිත් කාරණාවද අනාගත සිදුවීම් දක්වෝ කිසිදයක් සිදුවීම හෝ නොවීමයි. එතකොට අසම්භාව්‍යකම කියන්නේ මොකද්ද? ආයතනයේ පාලනයෙන් තොරයි අනාගත සිදුවීම් දක්වෝ කිසිදයක් මත තමයි මේකේ ප්‍රායෝගික තීරණය. right? ඉතින් අපි දැක්ක අසම්භාව්‍ය වක්කීම් සහ අසම්භාව්‍ය වක්කම් කියන දෙක තුලම පොදු දෙයක් දැක්කා. සම්භාව්‍ය වක්කම් සහ අසම්භාව්‍ය වක්කීම් කියන දෙක තුළම දැක්ක පොදු දෙයක්. මොකක්ද මේ පොදු දෙය? සම්භාව්‍ය වක්කීම් සම්භාව්‍ය වක්කම්. දැක්ක පොදු දෙයක් මොකද පොදු දෙය? දෙක පොදුයි ආයතනයේ පාලනයෙන් තොර කියන්නේ. ආයතනයේ පාලනයෙන් තොර ආයතනයේ පාලනයෙන් තොර
අසම්භාව්‍ය වක්කීම් අසම්භාව්‍ය වක්කම් මේක මේ දෙක තුන අපි දැක්කා ආයතනයෙන් පාලනයෙන් තොර කියන අරස අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ සිදු නොවීම මත පැවැත්ම තහවුරුව මොන කාරණා දෙක මොන කාරණා දෙක පොදු කාරණා විදියට ඉලක්ක අසම්භාව්‍ය වත්කම් හා අසම්භාව්‍ය වත්කීම් සාමාන්‍ය වත්කමක් හඳුනා ගැනීමේදී අපි භාවිතා කරන පොදු නිර්ණායක තමයි මේ තියෙන්නේ මම එළියට තියෙන්නේ කොටුවක් තමයි ලියලා තියෙන්නේ සාමාන්‍ය වත්කමක් හඳුනා ගැනීමේදී භාවිතා කරන පොදු නිර්ණායක තමයි යන්නේ කොටුවක් තුන ලියලා තියෙන්නේ අසම්භාව්‍ය වත්කමක් මොකද වෙන්නේ පාලනයෙන් තොරයි අනාගත සිදුවීම් ටිකක් හෝ කිහිපයක් මත තමයි පැත්ත දෙන්නේ right ඉතින් ළමයි එක නිසා කිසිම වෙලාවක මූල්‍ය ප්‍රකාශන තුළ වත්කමක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අසම්භාව්‍ය වත්කම් අන්තර්ගත නොවයි right කිසිම වෙලාවක මූල්‍ය ප්‍රකාශන තුළ නැත්නම් මූල්‍ය ප්‍රකාශන තුළ වත්කම් ලෙස අසම්භාව්‍ය වත්කම් අතුලත් නොකරයි වත්කම් මොකද වෙන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ඥානය කිරීමේ හැකියාවක් තියෙනවා ව්‍යාපාරයේ පාලනයක තියෙනවා පළවෙනි කාරණාව නම් අසම්භාව්‍ය වත්කම් තුල තියෙනවා නමුත් මේ දෙක සහ තුන වෙන කාරණා අසම්භාව්‍ය වත්කම් තුල නැහැ ලියා right बोर्ड में वहां ले वहां ළමයි ඔන්න අසම්භාව්‍ය වත්කම් මොකද්ද හරි ඔන්න දැන් ඔයාලා දන්නවා ඔන්න
प्रतिपादन असमवायवर्ती असमवायवर्त प्रतिपादन को वर्तमान බැඳීමක් තියෙනවා वर्तमान බැඳීමක් තියෙනවා වර්තීමක් ලෙස वर्तमान වර්තීමක් මොකද කාලයයි ප්‍රමාණයයි නිශ්චිතව හඳුනා ගන්න බෑ right प्रतिपादन वर्तमान බැඳීමක් තියෙනවා වර්තීමක් තියෙනවා සම්බය වර්තීම වල මොකදලා තියෙන්නේ ආයතනේ පාලනය කරයි අනාගත සිදුවීම් දක්ව කීපයක් පද තමයි මේක උදාහරණ වෙන්නේ මේක निराकरणය කිරීමේදී ආයතනයේ සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යන්නේ භෞතිකතාවයක් නැහැ. සම්බය වත්කම් අතිසිද්ධිවල ඵලයක් වශයෙන් අපි වෙලා තියෙන්නේ. ඊට පස්සේදී ආයතනයේ පාලනය කරයි. හරි අනාගත ආර්ථික ලාභ ව්‍යාපාරයට පිටත ගලා යන්නේ හැකියාවක් නැහැ. प्रतिपादन සම්බයවති සම්බයවත්තම් සම්බන්ධ දැන් වල දාන්න. දැන් මම කියන කාරණා ටික උදාහරණයක් කියනවා. ඒ යන්නේ प्रतिपादන වලද වක්කීම් වලද සම්බය වක්කීම් වලද සම්බය වත්තම් වලද වලට කියන්නේ. right ඔන්න පළවෙනි එක ව්‍යාපාරයේ ඉඩම මාර්ග සංවර්ධන අධිකාරිය අවරා ගැනීම නිසා ඉල්ලුම් කර ඇති වන්දි මුදල් මේක මොකක්ද ප්‍රතිපාදනයක්ද සම්බය වක්කීමක්ද සම්බය වක්කමයි ඉෂදිලා යම්බල දිලා ඉන්නවද අසම්භාව්‍ය වත්කමක් සම්බය වක්කම කියන්නේ දිලා කියනවා නිමේෂා සම්භාව්‍ය වත්කම සචිනි අසම්භාව්‍ය වත්කමක් සර්. ඔව් මොනවද මේක සම්බය වක්කම තමයි සම්බය වක්කම මොනවද හේතුව මේක තාපන නඩුවක් දාලා තියෙනවා ව්‍යාපාරයෙන් දාලා තියෙනවා අතීත සිදුවීමක ප්‍රතිඵලය මේ වන්දනවල ලැබීම නොලැබීම සම්පූර්ණ ව්‍යාපාරයේ පාලනයෙන් තොරයි වන්දනවල ලැබීම නොලැබීම සම්පූර්ණ ව්‍යාපාරයෙන් පාලනයෙන් තොරයි right එතකොට මේක බොහොම පැහැදිලිව මේ තුලින් අනාගත ආර්ථික ලාභ ව්‍යාපාරයට ගලායි කියලා නිශ්චිතව කියන්නත් බෑ. බොහොම පැහැදිලිව අසම්බන්ධයි. දිල්හාර අපි මේක අපේ මූල ප්‍රකාශන තුල වත්කම් වත්කමක් වශයෙන් හඳුනා ගත යුතුද නැද්ද?
විශේෂිලාර මූල ප්‍රකාශන තුළ වර්තමාන වශයෙන් හඳුනාගත යුතු නැද්ද? නෑ. විචාර කරන්න නැහැ. නිමේෂ මොකක්ද කියන්නේ? නෑ සර්. right. සචිනි? නෑ සර්. oh very good. අපි සම්භාව්‍ය වර්ගකම් මූල ප්‍රකාශන තුළ වර්තමාන වශයෙන් හඳුනාගන්නේ නැහැ. දෙවෙනි උදාහරණය. ආයතනයේ අංශයක් වසා දැමීම නිසා ගෙවිය යුතු වන්දි මුදල ගෙවිය යුතු වේයයි ගෙන වන්දි මුදල් සතියේ මේ සම්බන්ධව මොකක්ද කියන්නේ? සතියේ මේ සම්බන්ධව මොකක්ද කියන්නේ? සතියේ නේද? අසම්භාව්‍ය වගකීම. සම්භාව්‍ය වර්ගකම්. නිමේෂා අසම්භාව්‍ය වගකීම තමයි සර්. right. විහාර අසම්භව වගකීම. oh හොඳයි. මේක සම්භාව්‍ය වර්ගකම්. මේක එතන අතීත සිදුවීමක ප්‍රතිඵලයක් නිසා ඉදිරියට යනවා. ව්‍යාපාරේ පාලනය කරයි. නම් එකම දේ තමයි ළමයි. මේ වනන වන්දියෙන් කියලා කීයද කියලා ප්‍රමාණාත්මකව විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න බෑ. අනිත් කාරණා මේ වර්තමානයේ වක්තිමත් කරත් නැහැ. මේ වර්තමානයේ වක්තිමත් කරත් නැහැ. බලන්න අපේ නිර්වචනය ඊට සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොරයි. මේ වන්දිය තීරණය කරන්නේ මොන සම්පූර්ණසාරින් වෙන්න පුළුවන්. අනාගත සිදුවීම් එකක් හෝ කීපයක සිදුවීම හෝ නොවීම මත පමණක් ඒවායේ ප්‍රත්‍ය තහවුරු වෙනවා. ඒ හදාලා තීරණය දෙන ආයතනයේ ක්‍රියාවලිය මත තමයි තීරණය වෙන්නේ. බැලීමක් අසම්භාව්‍ය වර්ගකම්. තමතරව කියනවා එම බැලීම කියවීමේදී ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයේ පිටිතර ගලා යන ප්‍රවෘත්තියක් නැති හෝ එක්ක බැලීම කියවීමේදී ව්‍යාපාරික සම්පත් එළියට ගලාගෙන යන ප්‍රවෘත්තියක් නැති හෝ මෙතන නම් ප්‍රවෘත්තියක් තියෙනවා. නමුත් මේ බැලීමේ වටිනාකම විශ්වාසදායී ලෙස මැනිය නොහැකි. අන්න පොයින්ට් එක. මේ බැලීමේ වටිනාකම විශ්වාසදායී ලෙස මනින්න බෑ අපිට. ඒ කියන්නේ තවත් ව්‍යාපාරයට අපිට ව්‍යාපාරයට එදිරිව සේවයක් නඩුවක් දාලා තියෙනවා. ඒ නඩුව අධිකරණයේ විභාග වෙනවා. අධිකරණයෙන් දෙන තීන්දුවක් තමයි ඒ කියන මන්දි මුදල අපි තීරණය කරන්නේ. මන්දි මුදල ගෙවන්න වෙන්නත් පුළුවන්, නොගෙවන්න වෙන්නත් පුළුවන්. ගෙවන්න උනොත් කීයද අපි දන්නේ නැහැ. වර්තමානයේ බැඳීමක් ඔත්තිමක් වෙන්නේ නැහැ ඒක. නමුත් අනාගතයේ වෙන්න පුළුවන්. අපට ප්‍රශ්න තියෙන්නේ විශ්වාසදායී ලෙස ප්‍රමාණාත්මකව කියන්න යන්නේ මෙච්චරයි කියන. අනිත් කාරණා තමයි සම්පූර්ණ ආයතනයේ පාලනය තුරයි. අසම්මාන වර්ගය.
මේක විකුණුව භාණ්ඩ මත වගකීම සාධක කරගන්න. ඒ කියන්නේ වොරන්ටි එක දෙනවා කියන්නේ අපි. වොරන්ටි එක දෙනවා කියන්නේ. ඉල්ලාර ප්‍රතිපාදන ප්‍රතිපාදන. නිමේෂා ප්‍රතිපාදන සචිනි. ප්‍රතිපාදන right. ඔව් ඒක ප්‍රතිපාදන. බොහොමයි. මේ හිතන ළමයි අනිවාර්යෙන් මේක එනවා. අපේ ව්‍යාපාරයේ පරණ අත්දැකීම් තුලින් අපිට කියන්න පුළුවන් මෙතරම් ප්‍රමාණයක් විකුණුම් කළොත් මෙතරම් ප්‍රමාණයක් වොරන්ටි ක්ලේම් කරනවාම තමයි. බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා මෙතරම් ප්‍රමාණයක් විකුණුම් කරොත් මෙතරම් ප්‍රමාණයක් වොරන්ටි ක්ලේම් කරනවා කියලා දන්නවා. එතකොට මේකේ ප්‍රමාණය ඒක අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අපිට මේ අවශ්‍යතාවය තිබ්බත් අපිට අපේ අත්දැකීම් භාවිත කරලා කිසියම් ආකාරයක ඇස්ටිමේට්යක් කරන්න පුළුවන්. ප්‍රතිපාදනයක් කරන්න පුළුවන්. ප්‍රතිපාදන වල කියන්නේ එස්ටිමේට් නේ ප්‍රොවිෂන්. හරි I'm sorry නම් ප්‍රතිපාදන වල කියන්නේ ප්‍රොවිෂන් කියලා. estimate නෙමෙයි මම කලින් estimate කියලා ලිව්වේ sorry right එතකොට මේක අපේ අත්දැකීම් පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මේ දනම් ප්‍රමාණයක වොරන්ටි ක්ලේම් කරනවා බොහොම පැහැදිලිව ඒක ප්‍රතිපාදනය මේක කර්මාන්ත ශාලා දුක්ඛ ශාලාවක් ව්‍යාපාරය විසින් බැහැර කරන ලද අපද්‍රව්‍ය අසල එළ මාර්ගයකට එකතු වීම නිසා අපිරිසිදු වීමෙන් භාවිතයට ගත නොහැකි වීම නිසා රජයේ මගින් නඩු පවරා දෙයි. bismillah bismillah වගකීමක් apa කියන්නේ අසම්භාව්‍ය වගකීමක් සම්භාව්‍ය නිමේෂා අසම්භාව්‍ය වගකීම සචිනි අසම්භාව්‍ය වගකීම මේක බොහොම පැහැදිලි ප්‍රතිපාදනයක්. මේක බලන්න මේක කියවලා බලන්න.
මේ කියවන එකම දේ තමයි ගෙවන්න ඕන වන්දි මුදල එකම දේ ගෙවන්න ඕන වන්දි මුදල ප්‍රමාණාත්මක කියන වැඩි කෙස් විතර තියෙන්නේ අනිවාර්යෙන් ගෙවන්න ඕනේ මොකද කියවලම බලන්න මේක ගම් ඒ අස්ලමානගේ අපිරිත් වෙලා පාවිච්චි කරන බඩටපත් වෙලා අධිවාරි මගින් අඩුපාඩු නාගයි රෝග ආයතනයේ පාලනයෙන් තොරයි කියලා. ඔව්. ආයතනයේ පාලනයෙන් තොරයි. ඒකම තමයි ඒ වන්දි මුදල් තීරණය වෙන එක. නැත්නම් ආයතනයේ කරපු වැඩක් නෙවෙයි. ආයතනයේ කරපු වරදක් නෙවෙයි. right? ආයතනයේ කරපු වරදක් නෙවෙයි. බලන්න. අනිවාර්යයෙන් මේකට ආයතන මේක ලෑස්ට් ලයින් ගෙවන්න. ආයතන මේක ලෑස්ට් ලයින් ගෙවන්න. එහෙනම් ආයතන ගන්නවා. ආයතන ගන්නවා. ආයතන ගන්නවා. අනාගත ආර්ථික ලාභ ව්‍යාපාරයෙන් ඉඳන් ගලාගෙන යන භවිතාවයක් තියෙනවා. right? කොහොමද තමයි ආයතන නම් කිසියම් ආකාරයක මුදලක් මුදලක් ගෙවන්න වෙනවා කියලා ඇස්තරින්ජ් කරගන්න පුළුවන්. තමන්ට ඔයසිට කතා කරලා කිසියම් ආකාරයක ඇස්තරින්ජ් කරගන්න පුළුවන්. මේක අසම්මාය වාක්‍යයකට එහා ගියපු දෙයක් තියෙනවා. right? සම්මාය වාක්‍යවල එහා ගියපු දෙයක් තියෙනවා. ඒක උඩට ගෙවන්න වෙනවා. මේ ගෙවන්න වෙනවා. ඒක ප්‍රතිපාදනය. මේ මානේ මේ ප්‍රතිපාදනය කරන්න ඕනේ. ඊළඟට right? සේවයෙන් පහ කරන සේවකයෙකු පහ කරන ලද පහ කරන අයින් කරනවා කියනවද? ඒ පහ කරන සේවකයෙකු වන්දි ඉන්නා නඩුවක් පැවරේ. නඩුවක් පැවරේ. මේක ඉල්ලුවා. අහුණා ඉල්ලුවා. දෙහලා අහුන්නේ මට. ප්‍රතිපාදන නිමේෂ ප්‍රතිපාදන සචිනී අසම්භාව්‍ය වගකීම ඔව් මේක සම්භාව්‍ය වගකීමක්. දැන් අපි සේවයෙන් පහ කරයි කියලා අපි දන්නේ කොහොමද අධිකරණය කොහොමද කවුරු වලට කරපුවා. එයා නඩු දැන් මේක ඇත්ත. යා නඩු දැන් සමහර කම්පැනි දිනන්න පුළුවන්. සමහර කම්පැනි දිනන්න පුළුවන්.
එතකොට මේ අවස්ථාව තමයි අසම්බය වක්කීම. සම්බය වක්කීම. හැබැයි මේ කතාව මෙහෙම කියලා මේ එවන්න ඕන වන්දිය අධිකරණය විසින් තීරණය කරන අවස්ථාවක් කිව්වොත් මේ කතාව මෙහෙම කියලා එවන්න ඕන වන්දිය අධිකරණය විසින් තීරණය කරලා කියලා කිව්වොත් ඒක මොකද්ද? ප්‍රතිපාදනය. ප්‍රතිපාදනය. ඒක ඉවරේ ගවන්න ඕනේ නැහැ. ඒකට තමයි ප්‍රොවිෂන් දාගෙන යන්න ඕනේ. දැන් මේවා දැන් කොහොමද තමයි අවුද වෙන් කරගන්න අමාරු වෙන්නේ මේක ඇල් දෙක. ප්‍රතිපාදනය අසම්භාව්‍ය වක්කීම. ප්‍රතිපාදනය අසම්භාව්‍ය වක්කීම නම් වෙන් කරන්න අමාරු. right? හිතන්න එකම දේ තමයි. අදාළ ව්‍යාපාරයේ ප්‍රතිපද සම්පත් කලාගෙන යාමේ හැකියාව කොයිතරම්ද? ඒ ප්‍රමාණය විශ්වාසදායක ලෙස මනින්න පුළුවන්. හැකියාව වැඩි නම් විශ්වාසදායක ලෙස මනින්න පුළුවන් නම් දාන ප්‍රතිපාදනයි. හැකියාව අඩු නම් විශ්වාසදායක ලෙස මනින්න බැරි නම් දාන අසම්භාව්‍ය වක්කීම. right? අර මම කියන්නේ ක්ලාස් එක පටන් ගන්නදී මම කියන්නේ අර ස්ටියුම් වෙනසක් තියෙන විදියක්. විශේෂයෙන් ප්‍රතිපාදන සම්භාව්‍ය වක්කීම. මොකද භාගක වල පරීක්ෂකයන් දන්න සාධාරණ මිනිහා ටෙස්ට් කරන උත්සාහ කරනවා. ඒ කරන මෙච්චරයි. දෙවන්තේ ව්‍යාපාරයේ ගෙනියට සම්පත් කලාගෙන යන හැකියාව වැඩිද? විශ්වාසදායක ලෙස වන්න පුළුවන්ද? දාන්න ප්‍රතිපාදන වලට හැකියාව අඩුයිද? විශ්වාසදායක වන්න බැරිද? දාන්න අසම්භාව්‍ය වක්කීම. right. අනේ සේවයක් නඩුවක් ධර්මපාලියට ඒක ප්‍රතිපාදන දාගෙනට අපිට තේරෙනවා නඩුව පරදින්න යන්නේ. විභාගයේ දිනෙන් තොරතුරු දෙක අපිට තේරෙනවා නඩුව පරදින්න යන්නේ. මේ වගේ නඩුවකට සාමාන්‍යයෙන් මේවා කලින් මේ වගේ නඩුවක් කියලා මෙතන ප්‍රමාණයක් වංගියක් ගෙවලා තියෙනවා. එහෙනම් මේ නොකිය කියන්නේ මේක දාන්න කියලා ප්‍රතිපාදන. නඩුව සම්බන්ධයෙන් නම් තීරණයක් දෙන්න බෑ. නමුත් නඩුව අවාසි පැත්තට තියෙන්නේ. ඒක සම්භාව්‍ය වක්කීම කියලා. මන්ට ගට් ෆීලිං වලින් කියන්නේ මොකක්ද අන්න එක. මන්ට ගට් ෆීලිං වලින් කියන්නේ අන්න එක. හරි. ඔය දානවා. මට නඩියක් දෙන්න කියලා මේ බිල්හාර අසම්භාව්‍ය වක්කීම් සම්බන්ධක අසම්භාව්‍ය වක්කීම් සම්බන්ධයෙන් අපි යවත්න නිර්වචන ලියාගත්ත නේද? පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද ඒක? යම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන් තොර වූ අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත පමණක් ඒවායේ පැවැත්ම තහවුරු විය හැකි බැඳීමක්. හරිද? ඉතින් කියවන්න. කාරණා දෙයක් අනේ ලිව්වනේ. ඒ කාරණා දෙයක් කියවන්න. එම බැඳීම පේවීමේදී අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යෑමේ වෞව්‍යතාවය නැති හෝ
බැඳීමේ වටිනාකම විශ්වාසදායී ලෙස මැනිය නොහැකි නිසා හඳුනා නොගන්නා වර්තමාන බැඳීමකි. right. හරි. හරි. මම පොඩ්ඩක් චෙක් කරන්න ඕන එක. හරි. right. ඔයාලා යනකද? මොඩ් එක වහන්නද? දිනන එක යගත්ත වෙන්නේ. මෙලි යගත්ත ඔයාලා දිනන මෙලි යගත්තද? ඔව් සර්. නිමේෂා ඔව් සර්. සචිනී ඔව් සර්. රයිට් හම් බෝඩ් එකක් ගන්නවා. තමයි ප්‍රතිපාදනයක් අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා වල තියෙන ප්‍රතිපාදනයක් තමයි. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් පැවතී. දෙවැනි එක ලියගන්න එපා. එන බැඳීම බේරුම් කිරීමෙන් ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ව්‍යාපාරයේ පිටතට ගලා යාමේ භෞතිකතාවය පැවතී. ඒකේ ප්‍රතිපාදන වල ගලා යාමේ භෞතිකතාවය පවතිනවා. අපිට ඉඳ යන්නේ හැකියාව වැඩි කියලා පේනවා. මේ භෞතිකතාවය කියන හැකියාව සම්භාවිතතාවය වැඩි. තුන්වෙනි එක බැඳීමට අදාළ වටිනාකම පිළිබඳ විශ්වාස දායක ඇත්තම ඉන්දුවල බලනවායි අර සේවය පහ කරපු සේවකයා අඩුවක් දාන සම්ප්‍රදායිකවාදී නමුත් ධනපල්ලක ඒක ප්‍රතිපාදනය කරන්නේ නැහැ. නඩුව අහලා අපර කියනවා නඩුව පරදීගෙන යනවා කියලා ව්‍යාපාරය ආයතනය සහ මෙන්න මේ තරම් ප්‍රමාණයක් කලින් මේ වගේ සිද්ධියක් කළා ගෙවල කිරිය කියලා අපි දන්නම නම් අන්න ඒ වගේ අවස්ථාවක ප්‍රතිපාදනයට දාන්න. නැත්නම් ප්‍රතිපාදනය දාන්නේ නැහැ. අන්න ප්‍රතිපාදනයක් අඳුරගන්න මෙන්න මේ කාරණා වල සතුට වෙනවා. Yeah.
right? මේ කාර්යවත් ස්ටේට්මන්ට් පමණක් දාලා වෙන් කිරීම. ප්‍රතිපාදනය. දාලා ප්‍රතිපාදනය. right? දාලා ප්‍රතිපාදනය. ආදායම් ප්‍රකාශ තුළ වේදමක් ලෙසත් මූලික ප්‍රකාශනය තුළ වාක්‍යයක් සත් වෙනවා. අපිට මොකක් හරි වන්දියක් දැන් අපට දෙන්න වෙන කියලා ෂුවර්. මම ලියන 5යි. පොර අවුරුදු කීපයක් තුළ ඒ වන්දිය ගන්න ලෑස්ති වෙනවා. අපි අවුරුද්දකට මිලියන ගාණක් වෙන් කළා. දාන වන්දිය කිනකොට නැත්තම් සේවක වන්දිය කිනකොට හර කළා. ගෙවිය යුතු සේවක වන්දිය නැත්තම් සේවක වන්දිය සඳහා වෙන් කිරීම කියලා කිනකොට වැඩ කරගෙන යනවා. සේවක වන්දිය කිනකොට හර කළා විනාම වශයෙන් හඳුනා ගන්නවා. සේවක වන්දිය සඳහා වෙන් කිරීම නැත්තම් ගෙවිය යුතු සේවක වන්දිය කිනකොට වැඩ කළා ප්‍රොපෝෂන් එක දාගෙන යනවා. අවදාන දවසක ඉඳලින් ගෙවද්දී සේවක වන්දිය කිනම ගෙවිය යුතු සේවක වන්දිය කිනම හර කළා. නැත්තම් සේවක වන්දිය සඳහා වෙන් කිරීම කිනම හර කළා. මුදල් පාලන කිනම බැර කළා වන්දිය ගෙවලා දානවා. එතකොට අදාළ සේවක වන්දිය ටික අපි ආදායම් ප්‍රකාශනය හරහා විදුනක් වශයෙන් අපාහැරලා තින්නේ. එකපාරට ලොකු හිටයක් එන්නේ නැහැ. එකපාරට ලොකු හිටයක් එන්නේ නැහැ. මොකද අපි ටික මේක ලාභයට එරෙහිව ආදායම් දෙවිව කපාල යන නිසා. වෙන මේ පාරාදම් සම්පූර්ණ වෙනවා නම් අපි ඒක ප්‍රතිපාදනය නිසා දුන්නාම තියෙනවා. එනම් ප්‍රතිපාදන කිරීමේ බලාපොරොත්තු වෙන ළමයි කිසියම් ආකාරයක ලොකු වේදනාවක් නැත්නම් කිසියම් ආකාරයක වගකීමක් බේරුම් කිරීමේදී සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරයේ ඊට යද්දී අන්නේ මුදල් ඒ වියදමට ඒ සැලකිය මුදල් ප්‍රමාණයක් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයේ ඊට යද්දී අන්න ඒකද එකපාරට මුහුණ දෙන්න දුව ටික ඒක ලෑස්ති වෙන්නේ. ඒක තමයි ප්‍රතිපාදන වලින් කරන්නේ. මොනවාද සේවක වන්දිය එකපාරට ගෙවන්න ගියොත් ව්‍යාපාරයේ හිට් එක වැඩි. ඒ බැඳීම එකපාරට නිරාකරණය කරන්න ගියොත් එන හිට් එක වැඩි ව්‍යාපාරයකට. හරි එතකොට ඒක මේ ගෙවන අවුරුද්ද තමයි ඒක ලාභය අදින්ට බලපාන්නේ. නමුත් ඒක අවුරුදු කීප අපිට තේරෙනවා මේ ගෙවන්න වෙනවා කියලා අවුරුදු කීපයකට කලින් ඉඳන් අපි ඒක ලෑස්ති වෙනවා. අවුරුද්දට ටික වෙන් කරලා. එතකොට ඒ අවුරුදු කීපෙදල ඒ අවුරුදු වල ලාභයට තමයි බලපාන්නේ. ඒක පාඩම ව්‍යාපාර ලාභයේ ලොකු අඩුවීමක් වෙන්න තරන්නේ. right. බෝඩ් එක වහන්න. ඉල්ලන්න බෝඩ් එක වහන්නද? බෝඩ් එක වහන්නද? සත්‍ය බෝඩ් එක වහන්නද? हाँ सर।
असमवाय वाक्य असंभाव्य समवाय वाक्य हराने को देरो इरीमेती अनागत आर्थिक प्रतिलाभ आप ट्रेनिंग करेंगे आर्थिक इरीमेती आर्थिक प्रतिलाभ नहीं संपत्ति व्यापारेण कलायां बहुलताया नवति कठिनाकम विश्वासदायी लेस एस्टिमेटबल एस्टिमेटबल कने इदम को आयतने आलने तोरगी आयतने पालने तोरगी ना अतीत सिद्धिक अलंकार वक्ति मूल प्रकाशन लेस अधुना नोगन एवं मूल प्रकाशन तुल लितराव किरीम अमना प्रमाणवत अइडना इनवा असंभाव्य वाक्यम मिलाकर मूल प्रकाशने वाक्यम वशेन दान्ने एवा यतिන් නෝට්යක් වශයෙන් සබහනක් වශයෙන් පිළිදරව් කිරීම සමානව ප්‍රමාණවත්
මම ලියාගෙන ඉවරලා මට කියන්න. මම බෝඩ් එක වහන්නද? දිල්හාර බෝඩ් එක වහන්නද? දිල්හාර බෝඩ් එක වහන්නද? දිල්හාර ඉන්නවද? हाँ सर හරි. සම්භාව්‍ය වත්කම්. වත්කම් ලෙස හඳුනා නොගෙන මූල ප්‍රකාශන තුළ එළිදරව් අවනත් ප්‍රමාණවත් සම්භාව්‍ය සම්මුතිය උච්චාරය. ඊළඟ කතා කරමු අවසාන මාතෘකාව මේ සම්බන්ධයෙන් කළ හෙළිදරව් කළේ. right මේ සම්බන්ධයෙන් කරන හෙළිදරව් කියන්නේ අසම්භාව්‍ය දැන් ප්‍රතිපාදන right අසම්භාව්‍ය මගතින් අසම්භාව්‍ය වත්කම් right මේ සම්බන්ධයෙන් කරන හෙළිදරව් මූල්‍ය ප්‍රකාශන වල ඵලයේදී හෙළිදරව් කියන්නේ මොනවද හෙළිදරව් කියලා ලියාගන්නවානේ භාගෙ එන්න පුළුවන් ප්‍රශ්නයක් නේද ප්‍රතිපාදන සම්භාව්‍ය වත්කම් සහ සම්භාව්‍ය වත්කම් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන තුළ සිදු කළ හෙළිදරව් අපි දන්නවා ඕනම විස්තර දෙයක් හඳුනා ගැනීම ගැනීම හෙළිදරව් එතන ආවරයි. දැන් අපි ඉන්නේ මෙන්න මේ අවස්ථාවේ හෙළිදරව් right එක කාලච්ඡේදයේ ආරම්භක හා අවසාන ධාරණ වටිනාකම. තමයි ධාරණ වටිනාකම පොත්තඩේ කියන එක. දෙක කාලච්ඡේදය තුල කරන අතිරේක ප්‍රතිපාදන මේක වාක්‍යකම ලියා ගන්න. තුන කාලච්ඡේදය තුල භාවිතයට ගත් ප්‍රතිපාදන
අතර ගාල්තා මකර ලාභයට නැවත එකතු කරන ලද ප්‍රතිපාදන සම්භාව්‍ය වක්‍යම් සම්බන්ධයෙන් මූල්‍ය බලපෑම් අස්තේකෝ සම්පත් ගලායම් වල අගය සහ කාල වක්‍ර කාලය සම්බන්ධ අගය සහ කාල වක්‍ර පිළිබඳ ආවිනිශ්චය කළා. අසම්භාව්‍ය සම්භාව්‍ය වත්කම් වල ස්වභාවය පිළිබඳ කෙටි විස්තරයක්. දෙක ආයෝගිකව කළ හැකි නම් එහි මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුව අච්චරයි මේ ඔච්චරයි හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේ කාරණා ටික ඔළුවේ තියාගන්න. මේ ටික මෙහෙම ලියන්න ඕනේ නැහැ. මේ අදහස් ආකාරයට කියන්න පුළුවන් මට්ටම වාර ඉන්න ඕන. මේක තමයි හෙළිදරව් කිරීම. පාදන සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන සිදු කරන හෙළිදරව් කිරීම. ඒ කියන්නේ
ගිණුම් කරන්නේ කටයුතු වලට අමතරව මේ මහත් දැක්කෙන නිරව කිරීම දැක්කෙන නිරව කිරීම කළ යුතුයි කියලා තමයි අදහස් වෙන්නේ. හරි මේක ලියාගෙන ක්ලාස් එක නවත්තනවා. Thank you very much ඔයාලගේ ආර්මික සහයෝගයට අපි ආව හම් වෙනවා. අඟහරුවාදා රිවිෂන් ක්ලාස් එකේ දේපල පිළිවෙත ආප ගන්න ෂෙයා සම්බන්ධයෙන් අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔයාලගේ ආර්මික සහයෝගය වුණ සිටි වෙලා මාස් කරන්න එපා. මගේ පාඩම් වලට කරගන්න එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන්න. Thank you very much අංගවලම සුදේ ඉන්සන්න. විතරම ලියු කරන්න එන් කරන්න